දෙවෙනි එක හදන්නේ කොහොමද කියලා අහනවා. දෙවෙනි එක බලන්න සඳලි මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් මේ වාක්‍ය බැලුවම සඳලි ඒක හොඳ ප්‍රශ්නයක්. එයා අහන්නේ මේක ටිකක් අමාරුයි. මෙතන තියෙනවා දැන් මේ වාක්‍ය හොඳට කියවන්නකො සඳලි. දැන් මේක සිංහල තේරුම ගත්තොත් සඳලි අපිට පේනවා ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. They will release him as he is innocent. ඔහු අහිංසක නිසා ඔහුව ඒගොල්ලෝ රිලීස් කරයි. නැත්නම් අපි කියනවා ඔහුව මුදා හරි කියලා කියනවා. එතකොට සඳලි මේ වගේ වාක්‍යවල ඔයා කල්පනා කරන්න ඕනේ පළවෙනි දේ තමයි මේක වාක්‍ය දෙක එකතුවක්. ඔයා කොහොමද ඒක දන්නේ? ඇයි මෙතන ඔයාලට පේන්න ඕනේ ක්‍රමාවක් තියෙනවා මේ. ඒ කියන්නේ වාක්‍ය දෙකක් එකතු කරලා තියෙන්නේ මේ. මේක වෙන වාක්‍යයක්. මේක තවත් වාක්‍යයක්. එතකොට මෙන්න මෙතන කන්ජන්ක්ෂන් එකක් පාවිච්චි කරලා හරිද? මෙතන කන්ජන්ක්ෂන් එකක් පාවිච්චි කරලා තමයි මේක එකතු කරලා තියෙන්නේ. මෙතන පොඩි එකතු කිරීමක් වෙලා තියෙනවා. හරිද? මේ කන්ජන්ක්ෂන් එක පාවිච්චි කරලා මේක එකතු කරලා තියෙන්නේ. එතකොට සඳලි දැන් ඔයා මේ වගේක් හදද්දී අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ පළවෙනි වාක්‍ය විතරයි. දැන් ඔයා පළවෙනි වාක්‍යයේ ඉස්සෙල්ලම සබ්ජෙක්ට් verb object වෙන් කරගෙන යන්න. දැන් මෙතන තියෙනවා they will release අනිත් එක him. දැන් අපිට ඇවිල්ලා ඉවරයි වාක්‍ය. මේ ටික අපිට ඇත්තටම වැඩක් නැහැ. මේක වෙනම වාක්‍යයක්. සරලව ගත්තොත් ඒක වෙනම වාක්‍යයක්. ඒකට බොරුවට මහන්සි වෙලා වැඩක් නැහැ ඇත්තට. අපි සැබෑ වාක්‍ය මෙතන අඳුර ගන්නවා. ඒතකොට මේකේ උත්තරේ එනවා he එන්න මෙහෙම him එක ඉස්සරහට උත්තර කරලා ගත්තාම he කියලා එනවා. ඒතකොට උත්තරේ එන්නේ he will be කියන එක he will be released by them. ඔන්නෝමයි උත්තරේ එන්නේ. ඊට පස්සේ ඔයාලට වාක්‍ය එකතු කරන්න පුළුවන් ක්‍රමාවක් දාලා ඉතුරු කොටස මොකද්ද? as he is innocent. මොකද ඒක වාක්‍යයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක වාක්‍යයට පරිබාහිරව තියෙන තවත් වාක්‍යයක් නිසා. ඔන්නෝමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ වාක්‍යයට පරිබාහිරව කන්ජන්ක්ෂන් එකක් හරි මොකක් හරි ක්‍රමාවක් දාලා තව වාක්‍යයක් සම්බන්ධ වුණොත් ඒක පරිබාහිරව පවතින ඒකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක මතක තියාගන්න ඈ. උදාහරණය ආයි දාන්නම්. මේක හරිනේ මේක හරි කියලා මං හිතනවා. උදාහරණය යන්නේ මෙහෙමයි. උදාහරණය ගත්තොත් මම මෙතන දාන්නම් උදාහරණේ. සදලි වාට තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. තේරෙන්න ඕනි. ඊළඟ මෙතන උදාහරණෙ ඉන්නේ මෙහෙමයි. කවුද අපේ නවිඳුලා? ඔයාට මෙතන එනවා මොකක් හරි සබ්ජෙක්ට් එකක් එනවා. ඒකත් එක්ක ඔයා එකතු කරනවා will කියලා ක්‍රියාපදයක්. ඒකත් එක්ක ඔයා මොකක් හරි ක්‍රියාපදයක් එකතු කරනවා verb එකක්. ඒකත් එක්ක ඔයා දානවා object එක. හරිද? ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. මේ පැත්තට ගියාම object එක එනවා මුලට. ඒකත් එක්ක එකතු වෙනවා will විතරක් නෙමෙයි. will එක්ක එකතු වෙනවා be කියන පදය. ඒකත් එක්ක එකතු වෙනවා past participle එක. හරිද? ඒකත් එක්ක එකතු වෙනවා past participle පදය. හරිද? past participle එකත් එක්ක එකතු වෙනවා subject එක. මේදී ඔන්න ඔහොම subject එක එකතු වෙනවා. ඔන්න ඔක තමයි උදාහරණ. ඔය උදාහරණ තමයි හදන්න කියන්නේ. දැන් මොකක්ද හදන්න කියන්නේ? මෙතන වාක්‍යයක් ලියමු. She will write a letter. ඔන්න උදාහරණ. හරිද? දැන් මේක passive voice කරන්න ඕනේ කොහොමද? A letter will be. උදාහරණ ලියා ගන්න ටියුට් එකේ ඉඩ දීලා තියෙනවා. right එකේ past participle එක ළමයි written. ඔන්න ඔහමයි එන්නේ. right. මම මේ පළවෙනි තුනේ උත්තර දාගෙන යන්නම්. ගොඩක් අය දැන් ඉවර නිසා right. right. ඔන්න පළවෙනි එක.
රයිට් ඔන්න පළවෙනි උදාහරණ තුනම හදලා තියෙන්නේ බලන්න ඔයගලන්ගේ හරිද කියලා වාක්‍ය ඔන්න පළවෙනි තුනම හදලා තියෙන්නේ අපිට උත්තර දාලා තියෙනවා සඳලිගේ උත්තර ටික හරි අනිත් අය හදාගෙන යන්නේ විසඳිත් මං හිතන්නේ ඉවර කරලා තිබුණා ඔව් විසඳි ඉවරයිනේ විසඳි වාගේ උත්තර බලන්න ඔයා වැඩේ ඉවරයි නම් ඔයාගේ උත්තරවල සාර්ථකත්වය බලන්න කොච්චර දුරට සාර්ථකද කියලා හරි right ඊළඟට so we are moving to the next part I am erasing this මේවා ලියාගෙන ඇත්තේ කවුද මේ රිවිසර බලන්න ඔයාලට වාක්‍ය ටික පේනවනේ ස්ක්‍රීන් එකේ ඔයාලට බලාගෙන ලියන්න පුළුවන් පුතේ ඈ right ඊළඟ හතරවෙනි වාක්‍යය තියෙනවා මෙන්න මෙහෙම she will wear an evening dress. ඒතර මෙතන එන්න ඕනේ an evening dress will be wear එකේ past participle එක එන්න ඕනේ worn by her. right ඉන්දුවර අපිට උත්තර දාලා තිනවා මේ වෙලාවේ. ඉන්දුවරගේ උත්තර ටික හරි. right දැන් මේක අපි මකනවා දැන් යන්නේ modal verbs වලට. ඉස්සෙල්ලා modal verb එකක් කියන්නේ මොකක්ද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. modal verb වර්ගයේ වාක්‍ය හදනකොට modal verbs කියන්නේ මොනවද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. මේ උදාහරණ දාලා තියෙන modal verb වලට මේ ටික ඔක්කොම highlight කරගන්න. මේ තියෙන කළු පාටින් දාලා මෙන්න මේ වගේ වචන වලට තමයි modal verbs කියලා කියන්නේ. ඔය දාලා තියෙන්නේ. ඔය වගේ වචනයක් මොකක් හරි වාක්‍යයක එනවා නම් අපි කියනවා මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම modal එකක් දාලා තමයි හදලා තියෙන්නේ. ඔය තියෙන වචන ටිකක් දීලා දැන් මම රතු පාටින් highlight කරලා තියෙනවනේ. ඒ ටික highlight කරගන්න. can could may might will would shall should must have to ඔය වගේ වචන අපිට models කියලා ගන්න පුළුවන් ඉංග්‍රීසි වල. models කියලා ගන්න ඕවලට තමයි. ඔය ටික තමයි models කියලා කියන්නේ. එතකොට දැන් ඕවා එනවා නම් ඒව හදන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු වාක්‍යයක මෙන්න මෙහෙම එනවා කියලා. උදාහරණයක්. දැන් අපි කියනවා මෙතන මම ලියන්නම්. active එකේදීත් එන්නේ මේ විදිහට තමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් models එක එන්නේ මෙන්න මෙහෙමයි. දැන් මොකක් හරි subject එකක් එනවා. හරිද? ඒ subject එකත් එක්ක එකතු වෙනවා ළමයි. මොකක් හරි මොඩල් එකක් අපි දන්නේ නැහැ පල්ලෙහා තියෙන ඕනම මොඩල් එකක් වෙන්න පුළුවන්. ඒ මොඩල් එකත් එක්ක හැබැයි තව ක්‍රියාපදයකුත් එකතු වෙනවා. ඒකත් එක්ක ළමයි ඔබ්ජෙක්ට් එකක් එනවා. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් ඇක්ටිව් වොයිස් එකේදී වෙන සිද්ධිය. මෙන්න මේමයි වෙන්නේ. පැසිව් වොයිස් එකට යද්දි ළමයි ඔබ්ජෙක්ට් එක අර වගේ මුලට එනවා. සාමාන්‍යයෙන් පැසිව් වොයිස් වල නීතිය ඒකනේ. ඔබ්ජෙක්ට් එක අනිවාර්යෙන් මුලට එනවා. ඇවිල්ලා ඒකත් එක්ක එකතු වෙනවා ළමයි මොඩල් එක මොඩල් එකත් එක්ක එකතු වෙනවා ළමයි B කියන එක B කියන එකත් එක්ක එකතු වෙනවා past participle ටක් ගාලා වෙනස් වෙනවා ඒ past participle එකත් එක්ක එකතු වෙනවා මොකද්ද subject එක right ඔන්න ඔය වගේ තමයි යන්නේ දැන් අපි නිකන් උදාහරණයකට බලමු දැන් මෙතන මම ලියනවා මෙහෙම මම ලියනවා subject එක තමයි they can do it ඒගලන්ට ඒක කරන්න පුළුවන් හරිද දැන් මේක passive voice එකට දාද්දිම ගන්න ඕනේ it can be do එකේ past participle එක done ඉතින් නිපාතේ by they එක අකට ගියාම them අන්න දැක්කද වෙලා තියෙන දේ ඔන්න ඕක තමයි උඩ දාලා තියෙන්නේ ඔන්න උදාහරණ ලියා ගන්න පුළුවන් මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ modal verbs එක බලද්දි ළමයි ওই විදිහට තමයි එන්න ඕනේ. ඔය හැම එකකම තියෙන modal verb එකක් මම කළු පාට කරලා තියෙන්නේ. ඒක තමයි modal verb එක හැම වාක්‍යයකම modal verb එක කළු පාට කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අර වචන ටික modal verbs ටික වෙන් කරගන්න. මේ තියෙන්නේ මම highlight කරලා ඔය රතු පාටින් highlight කරලා තියෙන්නේ modal verbs ටික. right. දැන් දෙයියනේ කියලා පටන් ගන්න බලන්න හොඳට කල්පනා කරලා බලලා කියවලා හදන්න පටන් ගන්න බලන්න දැන් modal verbs වලින් හදන්න පටන් ගන්න බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරෙන්නේ නැත්නම් අහන්න ඕගොල්ලෝ තමයි ඉතින් ලියන්න ඕනේ.
වැඩේ ඉවර නම් මැසේජ් එකක් දාන්න. රයිට් කට්ටිය ඉවර කරලා මැසේජ් වල තියෙනවා අපිට මේ වෙනකොට. රයිට් නවිදුලාගේ උත්තර හරි. සනලි අපිට උත්තර එවලා තියෙනවා. අනිත් අය ඉක්මන් කරලා මැසේජ් එක දාන්න. අපිට බිසනිත් වැඩේ ඉවරයි කියලා හරි ස්ක්‍රීන් එක උඩට ගන්නම් පුතේ පොඩ්ඩක් ඉන්න. විනාඩියක් දෙන්න. හරි මේ තියෙන ඔන්න තියෙනවා ඉතුරු වාක්‍ය ටික. රයිට් උත්තර හදලා තියෙන අයගේ උත්තර හරි. උත්තර එවලා තියෙන දෙන්නගේම හරි. අනිත් අය ඉක්මන් කරලා හදමු. මොන ලියවෙන තියයි ලියන්න පුළුවන්. මම ස්ක්‍රීන් එක උඩට කරලා තියෙන්නේ. අනිත් අය ඉවර කරලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඔන්න 3 දෙනෙක් ඉවරයි. අනිත් අය ඉක්මන් කරමු. මම මේ මැසේජ් එක නගන් ඉන්නේ. අනිත් අයගෙන් ඉක්මන් කරන්න. ලියාගත්ත නැති අය ඉන්නවා සමහර අය. ඉක්මන් කරන්න. රයිට් අනිත් අය ඉවරයි කියලා මං හිතනවා. රයිට් ඉන්දුවරත් අපිට දැන් මේ දැන් උත්තර ටික දැම්මම මං හිතන්නේ ඉන්දුවරගේ උත්තරත් හරි. මේ බලාගෙන යන ඉන්දුවරගේ උත්තර
රයිට් අපි නා උත්තර වලට යන්න ළමයි මම හිතන්නේ ප්‍රමාණවත් වෙලාවක් දුන්නනේ අපි එක එක බලාගෙන යන්න. දැන් පළවෙනි එකේ තියෙනවා all must leave their sandals at the entrance. දැන් මේක අපි බෙදාගෙන ගියොත් එහෙම අපිට පේනවා all කියන එක subject, must leave කියන එක verb, their sandals කියන එක object. අපිට මේ ටික ඇත්තටම වැඩක් නැහැ. වාක්‍ය හදන්න ගත්තොත් their sandals must be leave එකේ past participle එක left by all. ඊට පස්සේ අපිට පුළුවන් අර at the entrance කියන එක දාන්න. මෙන්න මෙහෙමයි එන්න ඕන උත්තරේ. ඔය විදිහට ඔයා උත්තරය අරන් තියනවා නම් හරි. You must not take away the books. දැන් මේකෙත් එහෙමයි. You කියන එක subject එක විදිහට වෙන් කරගත්තා. must not take away කියන ඔක්කොම verb එක අරන් යන්න එපා කියලා කියන්නේ books. අපිට මේ ටික ඇත්තටම වැඩක් නැහැ. right? උත්තර කරලා ගන්න පුළුවන් ඉස්සරහට the books කියන එක. ඊට පස්සේ must not කියන එක අපිට ගන්න පුළුවන් මෙහෙම. ඔන්න passive voice කරලා තියෙන්නේ. ඉතින් නිපාතේ දාන්න by you. ඊට පස්සේ එකතු කරන්න ඊටු ටික from my room. ඔන්න උත්තරේ එනවා. So you can see your answer and you can mark your answers. ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ උත්තර මොකද උනේ කියලා. They should build more houses for the poor. හරිද? More houses. මුලට ගන්න ඕනේ more houses. ඕනනම් මෙතන එකතු කරන්නත් පුළුවන් for the poor කියලා. එහෙම ගැටලුවක් නැහැ. අන්තිමට දාන්නත් පුළුවන්. More houses for the poor should be build එකේ past participle එක built by them. ඔන්න ඔහොම එන්න ඕන. හැම වෙලේම ක්‍රියාපදයක් එක්ක past participle එනවා. අර be කියන පදේ එනවා. They should punish the offenders. The offenders ඒක වචන බහුවචන නෑ ළමයි. ඒ ඉන්න වැඩේ ගොඩක් ලේසි. The offenders should be punished by them. The offenders should be punished by them. We have to take the patient to the hospital. Patient have to be taken to the hospital by us. ඔය තියෙන උත්තර. ඔන්නමයි උත්තර ටික ඔක්කොම අරගෙන තියෙන්නේ. ඊට අදාළ සේරම දේවල් ටික ඔන්න ලියලා තිනවා. ඔයාට බලන්න පුළුවන්. ඔයාගේ උත්තර ඔයාට ආපු විදිය චෙක් කරගන්න පුළුවන්. right? ඔන්න ඔය ආකාරයට තමයි සියලුම පිළිතුරු අපි අරගෙන තියෙන්නේ. දැන් ඔබට පේනවා උත්තර ආපු විදිය හැම වෙලේම වෙන්නේ අර අදාළ verb එකත් එක්ක. ඒ කියන්නේ මෙන්න මේ තියෙන පදයක් එක්ක ළමයි අර be කියන එක එකතු වෙනවා. මේ පේනවාද? හැමතැනම වෙලා තියෙන එකම දේ. මේ past participle එකකින් කොහොමද වෙනවද? දැන් මෙච්චර කල් දැම්මේ එහෙමනේ. ඒක ඉතින් passive voice වල ප්‍රධාන කාරණාවක් මේ තියෙන්නේ. මේ හැම එකම මේ සින්දුව තමයි යන්නේ. අර ඊට පස්සේ past participle එනවා මේ. හැම එකකින් past participle ඇවිල්ලා තියෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. හරිද? right. ඒතොර ඒ කාරණා ඉවරයි. ඒක මකනවා. ඊළඟට interrogative sentence. right. මෙන්න මෙතන තමයි අපි එන්නේ. දැන් interrogative sentence වලදී ළමයි ප්‍රශ්නයක් හදද්දී වැදගත්ම දේ තමයි ළමයි මුලින්ම දැන් interrogative sentence කියලා කියන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ ප්‍රශ්නයක් කොහොමද active voice එකේ ඉඳලා passive voice එකට දාන්නේ. ඉස්සෙල්ලාම මෙතන උදාහරණ කීපයක් ඔයගොල්ලොත් එක කරනවා. ඊට පස්සේ එතනින් එහාට ඔයගලන්ට වාක්‍ය තියෙනවා 15ක්. වාක්‍ය 15ම ඔයගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ. පළවෙනි වාක්‍ය ටික මම ඔයගොල්ලොත් එක කරනවා. කරලා ඔයගලන්ට ඉස්සෙල්ලාම කියලා දෙනවා මේක කරන්නේ කොහොමද කියලා. විවිධ වර්ගයේ වාක්‍ය. හරිද? මම පොඩි අවබෝධයක් දෙන්නම් මූලික වශයෙන් කොහොමද එන්නේ කියලා. දැන් බලන්න පළවෙනි වාක්‍ය දිහා හොඳට බලන්න. ඉස්සෙල්ලාම ළමෙක් වුණාම interrogative sentence එකක් හදන්න වාක්‍ය වර්ග තේරුම් ගන්න ඕන. මොන වර්ගයේ වාක්‍යයක්ද තියෙන්නේ? දැන් ඔයගලන්ට පේනවා මෙතන පටන් ගත්ත ගමන්ම can කියලා කියන්නේ modal verb එකක්. ඒ කියන්නේ වාක්‍ය සම්පූර්ණයෙන්ම හැදලා තියෙන්නේ modal verb ක්‍රමයට. මම මෙතන ඉරක් ගාලා පෙන්නනවා ඒක. මම මේ ඉරක් ගාලා පෙන්නන්නේ මේ වාක්‍ය අයිති වින්‍යාසය මොකද්ද? වාක්‍ය අයිති වින්‍යාසය modal verb. මොකද can කියන්නේ modal verb එකක්. ඊට පස්සේ ආයෙත් අපි ගත්තොත් එහෙම මේ කියලා කියන්නේ modal verb එකක්. මේ ඉස්සලම අඳුර ගන්න ඕන වාක්‍ය වින්‍යාසය. හරිද? මේ කියන්නේ දැන් ඉස්සලා කරානේ. අර highlight කරලා පෙන්නුවේ. ආයෙ ඔක්කොම modal verb. ඒ කියන්නේ මේක තියෙන්නේ modal verb එකක් විදියට. බලා ගන්න ඉස්සලා හොඳට බලන් ඉන්න. නැත්නම් කරන්න වෙන්නේ නැහැ. මොකද online කරන්නේ ඉන්න බලාගෙන ඉන්න. ඊට පස්සේ දෙවෙනි එකේ ඔබට පේනවා එහෙම modal verb එකක් නැහැ. ඔබ හොඳින් බැලුවොත් ඔබට පේනවා මේකේ ing තියෙනවා. මේ ing තියෙනවා. ඒ වගේම මේකේ were කියලා තියෙනවා.
එහෙනම් ඔබ දන්නවා ing තියෙනවා නම් අනිවාර්යෙන් continuous එකේ තර්කයක් නැහැ. කිසියම් වාක්‍යයක ing එනවා නම් ඒක අනිවාර්යෙන් continuous තර්කයක් නැහැ. ඒ වගේ මේකේ was were තියෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම දන්නවා ඒක past අතීත කාලේ. වාක්‍ය වින්‍යාසය මතක තියාගන්න past continuous. past continuous අපි දැන් හැදුවානේ. ඔය ඉන්න ගමන් ඔයා ටියුට් එකට ගිහිල්ලා බලන්න past continuous හදන්නේ කොහොමද කියලා ඈ. හරිද? මේ sentence structure එක කියලා දීගෙන යන්න. right. ඊට පස්සේ ඔයා බලනවා මේකේ මුකුත් හතරවෙනි වාක්‍ය බලන්න. ඒකේ මුකුත් ing නෑ, can නෑ, මේ නෑ, මුකුත් නෑ. ඒකේ තියෙන්නේ do. do කියලා තියෙනවා. ඉතින් do කියලා තියෙනවා කියලා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම දන්නවා ඒක අයිති වෙන්නේ simple present. ing මුකුත් නැත්තම් අනම්මනම් නැත්තම් ඒක අනිවාර්යෙන් අයිති වෙන්නේ simple present. හරිද? බලාගෙන ඉන්න ඉස්සලාම වාක්‍ය වින්‍යාසය මේ වගේ අඳුර ගන්න ඕනේ. නැත්තම් ඔයාලට ජීවිතේට මේක කරන්න වෙන්නේ නැහැ. එහෙනම් හොඳට අඳුර ගන්න වාක්‍ය වින්‍යාසය. වර්ගي. පස්වෙනි එක බලන්න පස්වෙනි එකෙත් ing ඔයාලට හොඳටම පේන්න දිනවා. හැබැයි තුන්වෙනි එකේ වගේ නෙමෙයි. පස්වෙනි එකේ තියෙන්නේ is. ඒ කියන්නේ ඒක past continuous වෙන්න බෑ. ඒකේ තියෙන්නේ present continuous. හරිද? ඔන්න ළමයි ඔන්න ඔයා වාක්‍ය වින්‍යාසය මුලින්ම අඳුර ගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට වාක්‍ය වින්‍යාසය ඔයා අඳුර ගන්නවා. දැන් ඔයා දන්නවා ඔයා කොටස් වලින් අඳුරගත්ත දැන් ing ආපු නිසා continuous කියලා දන්නවා is ආපු නිසා present කියලා දන්නවා දැක්කද were ආපු නිසා past කියලා දන්නවා ing ආපු නිසා continuous කියලා දන්නවා හරිද can හරි මේ හරි ආපු නිසා ඔයා models කියලා දන්නවා දැන් එහෙම දැනගෙන ඕනේ වැඩේට යන්න නැත්නම් ජීවිතේට මේක කරන්න බෑ ඉස්සල් එකේ නම් බබා හුකුම් වගේ ගානට උඩින් මාතෘකාව ලියලා දුන්නානේ ප්‍රශ්න හදද්දී එහෙම බෑ එහෙම කවුරුත් කියලා දෙන්නේ නැහැ Taman තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කුමන වර්ගයේ වින්‍යාසයකින්ද කියලා ඒක වාක්‍ය දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. මම මේ බලලා තමයි තේරුම් ගත්තේ ඔක්කොම ටික. මේදී can එකෙන් හොයාගත්ත modal verb කියලා. මේකෙන් හොයාගත්ත modal verb කියලා. තුන්වෙනි එකේ were එකයි ing එකකින් මම හොයාගත්ත මේක continuous කියලා. ing වලින් continuous past කියලා හොයාගත්තේ were ආපු හින්දා. හතරවෙනි එකේ එහෙම කිසිම ලක්ෂණයක් නැහැ. හැබැයි ඒකේ do කියලා තියෙනවා. ඔයා හොඳටම දන්නවා do does එන්නේ වර්තමාන කාලයේ එක විතරයි. ඒ කියන්නේ simple present tense එක විතරයි. ඊට පස්සේ පස්වෙනි එකේ මට පේනවා ing නැවතත් මම continuous කියලා හොයාගත්තා. ඊට පස්සේ is ආපු නිසා මම present කියලා හොයාගත්තා. ඕක හොයාගන්න එක තමයි පළවෙනි දේ. සම්සි නිකන් පඬිතයා වගේ ඕක හොයාගන්න තු හදන්න යන්න එපා. එහෙම හදන්න බෑ. ඉස්සෙල්ලා ළමයිට පුළුවන් වෙනවනේ වාක්‍ය වින්‍යාසය හොයාගන්න. ඒ වාක්‍යයක් දුන්නම ඒ වාක්‍යයේ තියෙන වචන දිහා බලලා Tamanට කියන්න පුළුවන් වෙනවනේ මේකයිති මේ කාලේ. මේකයිති present continuous. මේකයිති past perfect. මේකයිති present perfect. එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම දාන්න බැරි වෙන වාක්‍ය නෑ. එහෙම දාන්න බැරි වෙනවා. එහෙම දාන්න බැරි වෙන වාක්‍ය නෑ. අනිවාර්යයෙන් මොකක් හරි වර්ගයකට අයිති වෙනවා. ඊට පස්සේ වෙන් කරගත්තට පස්සේ හරි දැන් මෙහෙම වෙන් කරගන්නවනේ මේ වාක්‍ය වින්‍යාසය අඳුර ගන්නවනේ අඳුරගත්තට පස්සේ තමස කොටස් වෙන් කරන්න පටන් ගන්නවා දැන් මේකේ බලනවා කමිෂනර් කියලා කියන්නේ කොමසාරිස් ඊළඟට තියෙනවා ක්‍රියාපදේ කන්ට්‍රෝල් කරන්න හදන්නේ මොකද්ද සිටුේෂන් ඔන්නෝම වෙන් කරගන්නවා දැන් මේකේ ක්‍රියාව කරන්නේ I ක්‍රියාව තමයි drink බොන්නේ මොනවද සෝඩා දැක්කද අන්න ඒව වෙන් කරගන්න ඕනේ are you ඔබ watching යම් කිසි ක්‍රියාවක් කරනවා මොනවද the match ඒ මම වෙන් කරන්නේ ඒක ඔබ you subject like කියන්නේ කැමති verb me කියන්නේ මම object ඊළඟට she subject appearing verb in exam object අන්න ඔය වගේ කඩා ගන්නවා කලින් වාක්‍ය වගේම තමයි ඔය වගේ ඔන්න ඔය ආකාරයට අපි කඩා ගන්නවා කොටස් වලට දැන් තමයි වාක්‍ය වින්‍යාසය පටන් ගන්න. එතකොට දැන් හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේවා ප්‍රශ්නනේ ඔක්කොම මේවා ඔක්කොම ප්‍රශ්න එතකොට දැන් modal verbs ආවොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඒ වලට ඒක වචන බහුවචන නැහැනේ. දැන් can කියන එක I එක්ක දාන්නත් පුළුවන්, she එක්ක දාන්නත් පුළුවන්, they එක්ක දාන්නත් පුළුවන්, people එක්ක දාන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒක වචන බහුවචන ભેදයක් නැහැ. එහෙනම් ඔයාලා බලන්න දු පටන් ගන්න පුළුවන් can කියන එකම මුලට දාලා. හරිද? can කියන එකම මුලට දාලා. මොකද ඒකට ඒක වචන බහුවචන නැහැ. can the commissioner හරි ඔන්න බලන්න පටන් ගන්න විදිය. දැන් මේ විදිහට ඔයාලා පටන් ගන්න පුළුවන්. right? Can the commissioner උත්තරේ ගන්න ඕනේ can the situation ඉස්සරහ තියෙන උත්තරේ ගේන්න can the situation දැන් අරක තියෙන්නේ situation එක අනුක්ත වෙලා can the situation be කියන එක අමතක කරන්න එපා මොකද be කියන එක දාන්න බෑ passive voice කරද්දි modal verbs කරද්දි දැන් මම පෙන්නුවේ can the situation be ඊට පස්සේ control එකේ past participle එක ගේන්න controlled by the commissioner ප්‍රශ්නාර්ථ ලකුණ. ඔන්න ඔමයි passive voice එකට ආවේ. දැන් බලන්න passive voice එකේ වෙලා තියෙන වෙනස්කම් මොනවාද? වෙනස්කම් තමයි can කියන එකේ ඒ විදිහටම ඇවිල්ලා. එහෙම ආවේ නවිදුලා ඒක එහෙම එන්න හේතුව තමයි modal verbs වල ඒකවචන බහුවචන නැහැ. මම ඒකයි කිව්වේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක දාන්න පුළුවන් can කියන එක. දැන් එතකොට මෙතන උක්ත වෙලා තිබ්බේ the situation කියන එක.
ඒක මම sorry අනුක්ත වෙලා තිබ්බේ. උක්ත වෙලා නෙමෙයි අනුක්ත වෙලා තිබුණේ. ඒක මම උක්ත කරලා මෙතනට ගත්තා. මේ බලන්න. ඊට පස්සේ මේක පැසිව් වොයිස් කරන්න ඕනේ හින්දා B දැම්මා. ඊට පස්සේ ක්‍රියාපදයේ past participle එක controlled කියලා දැම්මා. විසින් නිපාතය දැම්මා. උක්ත වෙලා තිබ්බේ කමිෂනර් කියන එක. කමිෂනර් කියන එක පල්ලෙහාට ගෙනාව මෙන්න මේ විදියට. ඔන්න ඔහමයි ළමයි පැසිව් වොයිස් හදන්නේ. තිබ්බෙත් ප්‍රශ්නයක් හැදුනෙත් ප්‍රශ්නයක්. තව එකක් බලමු. දැන් මේ දෙවෙනි උදාහරණය හොඳට බලන්න. May I drink the soda? කොහොමත් මේ කියන එක මුලට එනවා. මොකද ඒක මොඩල් verb එකක්. ඒවා වෙනස් කරන්න බෑ. උත්තේ වෙන්න ඕනේ මොකද්ද? The soda. හරිද? ඒතකොට B දාන්න ඕනේ. May the soda be. drink එකේ past participle එක ගන්න drunk. විසින් නිපාතය දාන්න by. උක්ත වෙලා තියෙන්නේ I ඒක අනුක්ත වුණාම මේ ප්‍රශ්නයක් නිසා මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න. මෙච්චරයි වැඩි. වැඩේ ගොඩ. තේරුණාද? තේරෙන්න ඕන. ඉතින් එහාට පැහැදිලි කරන්න බෑ. තේරෙන්න ඕනේ. එක එක ඒවා හැදෙන විදිය. දැන් මෙන්න මේක බලන්න. දැන් මේකේ තුන්වෙනි වාක්‍යය හොඳට බැලුවොත් ඔයාලට පේනවා ඉස්සරහට එන්න ඕනේ the match නේ. ඉස්සරහට එන්න ඕනේ the match. දැන් ඔයා හොඳට බැලුවොත් ඔයාලට ඒක පේන්න ඕනේ. මම මේක පොඩ්ඩක් මෙහෙම වෙනස් කරන්නම්. right. දැන් ඔයා හොඳට බැලුවොත් ඔයාලට පේනවා ඉස්සරහට එන්න ඕනේ the match කියන එක. ඒකනේ උක්තය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සඳලි මෙතන you කියන එක බහුවචනනේ. ඒ හින්දානේ මෙතනට were කියලා ආවේ. හැබැයි දැන් ඔයා ඉස්සරහට ගන්න උක්තය බහුවචන නෙමෙයි. ඒක ඒක වචන. ඒ හින්දා ඔයාට දාන්න වෙනවා was. ඒතකොට ඔයාට එනවා was the match. හරිද? ඔයාට එනවා was the match. ඒතකොට ing ට ing කැපෙන්න ඕනේ being. was the match being. එක දාව. was the match being watch එකේ past participle එක watched. was the match being watched by you. අන්නාව ළමයි වාක්‍ය ඉවරයි. එතන මොකද උනේ කියලා හොඳට බලන්න. ඉස්සල්ලේ වල modal verbs නිසා ඒක වචන බහුවචන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන එහෙම නෙමෙයි. මෙතන were එක ආවේ you එක බහුවචන නිසා. මෙතන was එක මුලට ආවේ ක්‍රිකට් තරඟය ඒක වචන නිසා. දැක්කද? ඒතර ing ආවේ ඇයි? passive voice එකේ continuous නිසා. past participle ආවේ ඇයි? හදන්නේ continue මේ passive voice නිසා. දැක්කද? ing ට ing ගානට කැපිලා තියෙනවා මේ. ඔව හැදුවා දැන් ඈ. උඩ උදාහරණ වල බලන්න. ඔව හදලා තියෙන්නේ උඩ උදාහරණ වල බලන්න ඔය වගේ වාක්‍ය හදලා තියෙන්නේ අපි. එකම වෙනස මේක ප්‍රශ්නයක් විදියට එන එක විතරයි. නැත්තම් වෙන කිසි වෙනසක් නැහැ. ඔන්න උදාහරණ ලියාගෙන යන්න එක එක. තේරුම් නැත්තම් ආයෙ කියන්න මම කියලා දෙන්නම්. දැන් බලන්න තව එකක් තියෙනවා do you like me? do you like me? දැන් කවුද ඉස්සරහට එන්න ඕනේ? ඉස්සරහට එන්න ඕනේ me එකනේ. me එක උක්ත වුණාම I. මම නිකන් දාගත්තා I. I එක දාන්න ඕනේ කවුද? I එක දාන්න ඕනේ am. I එක am is දාන්න බෑනේ මේක simple present tense නේ. ඒතකොට like එකේ past participle එක අපි ගන්නවා like. am I liked by you? ඔය තියෙන උත්තරේ. දැක්කද ඇවිල්ලා තියෙනවා. ඒතකොට දැන් මෙතන සිද්ධ වුණේ මොකද? me කියන එක උක්ත වෙලා I කියලා ඉස්සරහට ආවා මේ. හොඳට බලන්න. I එක උක්තයි නම් ඒකත් එක්ක ප්‍රශ්නයක් නේ හදන්නේ. එහෙනම් අනිවාර්යෙන් දාන්න ඕන උපකාරකය තමයි am. වර්තමාන කාලේ තියෙන්නේ. like එකේ past participle එක liked regular verb. විසින් නිපාතය දැම්ම by. you එක අකට ගියා youම තමයි. දැක්කනේ? ඔච්චරයි තියෙන්නේ. ඊළඟට බලන්න ඊළඟ එක. present continuous. තේරුම් නැත්තම් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. දැන් මේක බලන්න. දැන් මේකේ තියෙනවා is she appearing in exam. හරිද? දැන් exam නේ මුලට එන්න ඕනේ. exam නෑ මුලට එන්න ඕනේ. exam උත් ඒක වචනනේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ ගන්න. is in exam. ඔන්න ගත්තා. දැන් passive voice කරගත්තා being දාලා මොකද ing ට ing කැපෙන්න ඕනේ. is in exam being appear එකේ past participle එක. හොඳට බලන් ඉන්න. is in exam being appeared by her. she එක උක්ත කරාම sorry අනුක්ත කරාම her කියලා එනවා. එතකොට මෙන්න මෙහෙමයි එන්න ඕනේ. ඔන්න ඔමයි උත්තරේ එන්නේ. හරිද? is in exam being appeared by her. එතකොට exam ඒක වචනයි. exam ඒක වචනයි හින්දා අනිවාර්යෙන් ඉස්සරහට is දාලා තියෙනවා. මොකද හේතුව exam කියන එක ඒක වචනයි. මෙතන ing එක මෙතන ing ගාන ටැලි වෙනවා. appear එකේ past participle එක appeared. විසින් නිපාතය by. ඉස්සල්ලා එකේ she කියන එක උක්ත වෙලා තියෙන්නේ මේ. උක්ත වෙලා තියෙන්නේ. එයාව අගට දැම්මාම her කියලා අනුක්ත වෙනවා. right. පැහැදිලිද වැඩේ? ඔන්න ලියා ගන්න පුළුවන්. ඔන්න උදාහරණ කීපයක්ම කියලා දීලා තියෙන කාගෙන්වත් මට මැසේජ් එකක් තාම ආවේ නැහැ. ඒ කියන්නේ කට්ටියට පැහැදිලි කියන එක. ඔන්න ඔහොමයි හදන්නේ. හරිද? right. ඒතකොට හැම වෙලේම මතක තියාගන්න මුලින්ම ටෙන්ස් එක හොයා ගන්න ඕනේ. ටෙන්ස් එක හොයා ගන්න තු හදන්න බෑ. ඊට පස්සේ වෙන් කර ගන්න ඕනේ. කොටස් වෙන් කර ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ ප්‍රශ්නයක් විදියට හදද්දී කාට ගැලපෙන කුමන නාමපදයද අපි යොදා ගන්න ඕනේ කියලා අපි තීරණය කරන්නේ ඊට පස්සේ. කාට ගැලපෙන කුමන නාමපදයද යොදා ගන්න කියලා තීරණය කරන්නේ ඊට පස්සේ.
ඉස්සෙල්ලම අර ටික හදාගෙන ඉන්න ඕනේ. මුකුත් කරන්න නැතුව. නැත්තම් කරන්න බෑ. ඉස්සෙල්ලා මේ ක්‍රියාපිළිවෙල ගාන්න පිළිවෙලට හදාගෙන ඉන්න ඕනේ. ඒ ස්ටෙප් බයි ස්ටෙප් ගියේ නැත්තම් ජීවිතේට කරන්න වෙන්නේ නැහැ. හරිද? රයිට්. දැන් මම මේක මකනවා. සම්පූර්ණ නෝට් එක ගිහිල්ලා තියෙනවා. දැන් මම මේක මකනවා. ලියාගෙන ඉවරයි නම් මෙසේජ් එකක් දාන්න ඕටක් ගන්න. මෙසේජ් එකක් දාන්න නැත්තම් ඔයාලා වෙලාව යන්නේ මගේ වෙලාව නෙමෙයි ආ. මම බලන් ඉන්නවා මෙසේජ් එකක් දාන්නකම් ලියලා නිකන් ඉන්න එපා ගොල් බිල් එක වගේ ටක් ගාලා දාන්න මෙසේජ් එක. ඒතර මම දන්නවනේ ඉවරයි කියලා. නැත්තම් මම නිකන් ඔහේ බලන් ඉන්නවා. ඕගොල්ලොත් ඔහේ ලියපු දෙන් කියලා. මම නිකන් ඔහේ බලන් ඉන්නවා. බලන් ඉන්න එක වෙලාව කැපෙන්නේ ඕගලන්ට මට නෙමෙයි. ඒ කියන්නේ දවස් සතියෙන් කරගන්න පුළුවන් ලෙසන් එක සයි දෙක තුනක් කැදෙනවා. ඒතර ඒක මගේ පටපාඩු වෙන්නේ නැහැ. ඕගලන්ට පාඩු. ඒ හින්දා ටක් ගාලා මෙසේජ් එක දාන්න. තේරුණා කිව්වන් පස්සේ වාක්‍ය ටික දාන්න තියෙන්නේ. හරි. දැන් මේ බලන්න. තුන් දෙනෙන් ලියලා ඉවරයි. අනිත් අයත් මම හිතනවා ලියලා ඉවරයි කියලා. හරි. දැන් මේ බලන්න. හරි. දැන් මේ බලන්න මෙන්න මෙහෙම આવොත් දැන් සමහර වාක්‍ය තියෙනවා මේ වගේ. අපි දන්නේ නැහැ මොන වගේ වාක්‍යයිද කියලා. මොකෙන් ආවත් තියෙන ළමයට O level ළමයට සාමාන්‍යයෙන් පැසිව් වොයිස් පුළුවන් වෙන්න ඕන. දැන් මේ බලන්න මෙන්න මෙහෙමත් තියෙනවා සමහර වාක්‍ය. මේ WH වචන දාලා WH දාලත් අහනවා what where වෙන්නේ එහෙම. ඔය කොහොම ආවත් ඉස්සලම වාක්‍ය වින්‍යාසය අඳුර ගන්නවා. ලක්ෂණ මොනවාද? තමුන්ට ing පේනවද? එහෙනම් continuous බව sure නේ. තමුන්ට am is ආ පේනවද? හරි. එහෙනම් අනිවාර්යෙන් present බව sure නේ. දැන් මේක නම් කරගන්නවා උඩින් මෙහෙම. එහෙම නම් කරගන්න ඕනේ නැහැ. මම මේ තමුන්ගේ පහසුවට මේක කරන්නේ. හරිද? එතකොට මෙතන am is ආ තියෙන හින්දා මේක අනිවාර්යෙන් present. ing තියෙන හින්දා තමුන්ට පේනවා මේක continuous. හරිද? දැන් තමුන්ට ඒක පැහැදිලිව පෙවුණානේ. දැන් තමුන්ට WH ආවයි කියලා බය වෙන්න ඕනේ නැහැ. ඉතින්ම WH පදේ මුලට ගේනවා. බය නැතුව ගේනවා. එතකොට ලේසි ඇත්තට. WH තියෙනවා නම් ගේන්න ලේසි. why are they laughing at him? හරිද? ඔහොමනේ තියෙන්නේ. ඒතකොට ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද? subject verb object බෙදුවේ නැහැනේ. they කියන්නේ subject, laughing කියන්නේ verb, at him කියන්නේ object. හරිද? ඒතකොට him කියන එක අනුක්තයිනේ. him කියන එක අනුක්තයිනේ. අනුක්තයි නම් him කියන එක අනුක්තයි නම් මුක්ත කරන්න ඕනේ is එක්ක he දාලා. ඇයි ඒ? is දාන්නේ he කියන එක ඒක වචන him. ඒතකොට why is he? ඔන්න ඔහමයි එන්න ඕනේ. හරිද? why is he? එන්න මෙහෙමයි ඇවිල්ලා තියෙන්නේ. why is he ing කැපෙන්න ඕනේ. why is he being laugh එකේ past participle එක laughed විසින් නිපාතයේ by ඊට පස්සේ them ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණ මේ තියෙන්නේ. ඔන්න ඔහමයි වාක්‍ය වින්‍යාසය නිර්මාණය වෙන්නේ. WH පදයක් ආවොත් එහෙම බය නැතුව මේ වචනේ ගන්නවා පල්ලෙහාට. දැන් බලනවා ලස්සනට ඇවිල්ලා තියෙනවනේ. මේ පැත්තේ him කියන එක උක්ත වෙලා තියෙනවා he කියලා. මේ පැත්තේ they කියන එක අනුක්ත වෙලා තියෙනවා them කියලා. මේ පැත්තේ ක්‍රියාපදයේ past participle උත් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ ing ට ing ඇවිල්ලා තියෙනවා. වාක්‍ය හැදිලා තියෙන්නේ. දැක්කද? ඒ ලක්ෂණ ඒ විදිහටම තියෙන්න ඕනේ. passive voice හදනවා කියලා Tamanට කැමති විදිහට හදන්න බෑ. උඩ ing තිබ්බොත් පල්ලෙහාත් ing තියෙන්න ඕනේ. උඩ තිබ්බ නාමපද ටික ඒ විදිහටම පල්ලෙහා තියෙන්න ඕනේ. උඩ තිබ්බ උක්ත සර්වනාම පල්ලෙහාට ගියාම අනුක්ත වෙන්න ඕනේ. නැත්තම් ජීවිතේට කරන්න බෑ. හරිද? දැන් බලනවා මේක. Has Subham written homework? දැන් මෙතන ing නෑනේ. හයවෙනි එකේ at එන්නේ නැද්ද? at කියන මෙහෙමයි. දැන් වාක්‍ය හදද්දි පුතා සමහර ඒවා අපිට තේරෙනවා නම් ඒක දාලා මේ වාක්‍ය ඒ වචනේ අතෑරියොත් වාක්‍යයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා පැසිව් වොයිස් වල අපිට එහෙම අතාරින්න පුළුවන්. දැන් මේකේ at කියන එක දැම්මයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඕන්න අපිට දාන්න පුළුවන්. දැම්මොත් එහෙම ළමයි මේක ව්‍යාකරණානුකූලව හරියන්නේ නැහැ. දැන් අපිට වාක්‍යයක් ලියන්න බෑනේ. why at his he එහෙම ලියවෙන්නේ නැහැ නේ. සාමාන්‍ය ප්‍රිපොසිෂන් එකක් මුලට දාන්නේ නැහැ. why at is he being එහෙම ලියන්න බෑ. ඒතර තේරුම් ගන්න සමහර වාක්‍යවල මම අර ඔයගලන්ට කපලා දැම්මේ. සමහර කොටස් ඒ කියන්නේ ඒවා ආවේ නැහැ කියලා ඒක වාක්‍යයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කොටස නැතුව වුණත් ඒ වචනේ නැති වුණත් වාක්‍ය ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඇත්තටම මෙතන ඕනේ සබ්ජෙක්ට් එකයි verb එකයි object එකයි. ඒක හොයාගත්තට පස්සේ එතනින් පස්සේ තියෙන ඉතුරු වාක්‍ය කෑලි 7-5කට අපිට වැඩක් නැහැ. හැබැයි විභාගෙදී අපි ඒවා ලියන්න ඕනේ. ඒ level පන්ති වලදී ඔයගොල්ලෝ තේරුම් ගන්නවා ඒවා නැති වුණත් වාක්‍ය හදන්න පුළුවන් කියලා. හැබැයි විභාගෙදී අනිවාර්යෙන් ඒක ලිවීම අතිශය වැදගත්. ඒක ලියන්නම වෙනවා නැත්නම් ඕගලන්ට අමාරුයි වැඩේ කරන්න. ඒක අතිශයින්ම වැදගත් වෙනවා. අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. හරිද? ඔන්න ළමයි ඒක සම්පූර්ණයෙන් මෙතන මම දාලා තිනවා. ඒක අහපු එක හොඳයි. මම ඒකයි ඇට් කියන එක ගත්තේ නැත්තේ. ඒකට ගත්තොත් කොහොමත් වාක්‍ය හදන්න බෑ නමයි. නිකන් කුණුහරුපයක් වගේ වෙනවා දැන්. why කියන එකත් එක්ක අපි ඉස්සරහට ගත්තොත් why at is he being එහෙම එනවා. එහෙම ඕනේ නැහැනේ අනවශ්‍යයිනේ ඇට් කියන එක කපලා දැම්මේ ඒකයි. ඔය ඇට් එතනින් ගියාම සමහර conjunction ඔය and කියන ඒවා අනම්මනම් අයින් කරන්න පුළුවන්. වාක්‍යයට බලපෑමක් නොවන තාක්කල් අවුලක් නැහැ. වාක්‍යයට බලපෑමක් වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. වාක්‍යයට බලපෑමක් නොවන තාක්කල් ගැටලුවක් නැහැ. දැන් මේ බලන්න මේ වාක්‍ය වින්‍යාසය හඳුනා ගනිමු. ඔබට පේනවා මුලින්ම past participle මේ ing නෑනේ. ing නෑ past participle. ඒ වගේම තියෙනවා has have.
has have එක past participle තියෙනවා කියලා කියන්නේ වාක්‍ය වින්‍යාසය අනිවාර්යෙන් හැදෙන්නේ present perfect. වාක්‍ය වින්‍යාසය අඳුර ගන්නවා කියලා කියන්නේ එයාට ඉංග්‍රීසි වල ඉතින් එයාට උගන්වන්න දෙයක් නැහැ අත්තට. මේ ළමයා වැඩේ ගොඩ දාලා තියෙනවා. ළමයින්ට වාක්‍ය වින්‍යාසය අඳුර ගන්න බෑ කියලා කියන්නේ වාක්‍ය දිහා බලලා ලක්ෂණ බලලා ඒ ළමයා අතරින් එයාට ඉංග්‍රීසි ඉගෙන ගන්නෙත් නැහැ කියන එක තමයි. මේ තියෙන්නේ බාහිර subject verb object ගානට වෙන් වෙනවනේ නේ. සුබම් කියන්නේ ක්‍රියාව කරපු කෙනා, written කියන්නේ ක්‍රියාව, homework කියන්නේ ඉවර කරපු වැඩේ, ඒ කියන්නේ object එක. දැන් ඔබට පේනවා මේක present perfect තියෙන ඉස්සරහට එන්න ඕනේ homework. homework ඒක වචනයි අනිවාර්යෙන් has ගන්න ඉස්සරහට. උත්තරේ එනවා has homework. ප්‍රශ්නාර්ථ ලකුණු අමතක කරන්න එපා. දැන් මේ නැත්තම් වැරදි. මේ බාන passive voice හැදිච්ච විදි. has homework been written by Shubham. දැන් මොකද වෙලා තියෙන්නේ? homework කියන එක උක්ත වෙලා ඉස්සරහට ගිහිල්ලා. බලන්න ඒව මාක් කරගන්න. Shubham කියන එක අනුක්ත වෙලා අගට ගිහිල්ලා මේ past participle එක කොහොමත් ඒකමයි එන්නේ. passive voice එක තියෙන්නේ perfect වර්ගයේ වාක්‍යය නිසා අපි අලුතෙන් දාලා තිනවා been කියන වචනේ. දැන් මේකට ing දැම්මේ මේකට ing දැම්මේ උඩ ing තියෙන හින්දා. දැන් මේකේ උඩ ing නැහැනේ. ඉතින් නැති එකකට ing දාන්න බෑ. ඒතකොට been දාලා තියෙන්නේ ළමයි past participle එක එන්න ඕන නිසා passive voice වල. කොහොමත් passive voice එකේ past participle එන නිසා ඒක passive voice බව පෙන්වන්න තමයි been කියන එක දාන්නේ. passive voice වල කොහොමත් past participle නේ present perfect වාක්‍ය. වාක්‍ය perfect නම් අනිවාර්යෙන්ම ඉතින් past participle කියන්නේ පොදු දෙයක්. ඒක අනිවාර්යෙන් එනවනේ. ඒක නවත්තන්න බෑනේ. එහෙම වෙලත් අපි been කියලා දාලා පෙන්නනවා මේක passive voice එකට දාලා තියෙන්නේ කියලා. එතනින් එහාට පාඩම අවසන්. ටක් ගාලා ලියාගෙන මැසේජ් එක දාන්න. වාක්‍ය ටික පටන් ගන්න. වාක්‍ය 15ක් තියෙනවා එක දිගට හදන්න. හදන්න බැරි වෙන වාක්‍ය විතරක් මැසේජ් එකක් දාන්න. අනිත් ඒවා පටන් ගන්න ඕනේ දෙයියනේ කියලා තනියම. ඒ නිසා ඉක්මන් කරන්න ඈ. වෙලාව නාස්ති කරන්න එපා. ඉක්මන් කරලා මැසේජ් එකක් දාන්න. වැඩේ ඉවර නම් ඊට පස්සේ අපි ලියන ඒවලට යන්න ඕනේ. වැඩේ ඉවර කරන්න ඕනේ ඉක්මන් කරමු. රයිට් හරිනේ උදාහරණ ලියාගත්තනේ. මකනවා මේක ඉක්මනට ලියාගන්න. ප්‍රශ්නයක් නැහැ නේ මැසේජ් එකක් දාන්න ලියාගෙන ඉවරද? හරිද? නරිඳුලා ඉවරද? සනිත්මා හරි නේද? රයිට් පටන් ගන්න වාක්‍ය ටික හදාගෙන යන්න. නොතේරුම්කම් තේරෙනවද නොතේරෙනවද කියලා බලන්න පුළුවන් වාක්‍ය හදද්දි තමයි ඈ. තේරෙනවද නොතේරෙනවද කියලා බලන්න පුළුවන් වාක්‍ය හදද්දි තමයි. එතකම් බලන්න බෑ. උදාහරණ දාලා තියෙනවනේ රයිට් මම මේක මකනවා. රයිට් මෙන්න තියෙනවා පටන් ගන්නවා වාක්‍ය ටික. ඔය දැන් පේනවනේ ඔන්න කට්ටියට පේනවනේ. ටියුට් නැති අයට බලාගෙන ලියාගෙන යන්න පුළුවන් උත්තර ටික. දෙවෙනි එකේ ඉඳලා 8 වෙනි එක වෙනකන් තියෙනවා. තව ඕනනම් කුඩා කරොත් එimhe ඉතුරු ටික බලන්න පුළුවන්. ඔය තියෙන්නේ 11 වෙනකන් තියෙනවා. පටන් ගන්න බලන්න. ඔක්කොම ඉවරලා මැසේජ් එකක් දාන්න ඈ. එක එක කරලා මැසේජ් දාන්න එපා. ඔක්කොම ඉවර කරන්න.
තේරෙන්නේ නැත්තම් මැසේජ් එකක් දාන්න හදාගෙන යන්න. මැසේජ් එකක් දාන්න ඉවර නම් 15 වෙනකන් හදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩේ ඉවර වෙන්නේ. තාම කවුරුත් ඉවර කරලා නැහැ. මැසේජ් එකක් දාන්න කල්පනාවෙන් කරගෙන යන්න.
රයිට් ඉවර කරලා මැසේජ් එක දාලා තිනවා අපේ 10යි 12යි හදන්න බෑ කියලා කියනවා රයිට් අනිත් අය බලමු නයිට් එක ඉවරද පුතේ 13 14 15 මේ හැදුවද බලන්න රයිට් 13 හදන්න බෑ කියලා කියනවා අන්න ඒ වගේ බැරි ඒවා ටික පොඩ්ඩක් කියාගෙන යන්න හදන්න බැරි ඒවා 10 12 හදන්න බෑ කියලා කියනවා නවිදුලා ඊට පස්සේ සඳලි කියනවා 13 වෙනි එක පොඩ්ඩක් අමාරුයි කියලා 10 වෙනි එක රයිට් මම එකේ ඉඳලා කියාගෙන යන්නම් එහෙනම් බලමු අනිත් අය මැසේජ් එකක් දාන්න බිසඳි චනිත්මා ඒගොල්ලෝ ඉවර කරලා මැසේජ් එකක් දාන්න බලන්න සමහරවිට එයාට පුළුවන් ද දන්නේ නැහැ හරි විසඳි කරලා ඉවර කරන්නකෝ හරි ප්‍රශ්නයක් නැහැ ඉදුවර අපිට හදලා මැසේජ් එකක් දාලා තිනවා ළමයි බලමු මම මේ උත්තර චෙක් කරගෙන යනවා එයාගේ රයිට් ගොඩක් උත්තර එයාගේ හරි බිසඳිත් අවසන් කරලා තිනවා රයිට් අපි උත්තර වලට යන්න ළමයි එහෙනම් රයිට් බලමු ළමයි උත්තර කොහොමද කියලා මම වාක්‍යයෙන් වාක්‍යය බලාගෙන ඉන්නම් ඊට පස්සේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද උත්තර ආවේ කියලා රයිට් ෂෝ එකේ පාස් පාටිසිපල් එක ෂෝන් SHOW වෙන් රයිට් පළවෙනි එකේ ඉඳලා මම හදාගෙන යන්නම් බලමු අපේ උත්තර කොහොමද කියලා මෙන්න මෙහෙමයි තියෙන්නේ පළවෙනි 6 බලමු is Mary wearing a new skirt at the moment තොර මේක මට බැලුව බැලමට පේනවා present continuous කියලා මොකද අනිවාර්යෙන්ම ing තියෙන නිසා උත්තරේ එන්න ඕනේ is a new skirt being wear එකේ past participle එක worn by Mary at the moment ඔන්නෝමයි එන්න ඕනේ is a new skirt being worn by Mary at the moment හරිනම් හරි දාගෙන යන්න
where did they leave their bags? WH පදේ මුලට ගේන්න අනිවාර්යෙන් මේක දාගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. Where their bags? Where their bags were නැත්නම් where were their bags? එහෙම ගන්නත් පුළුවන් නේ. එහෙම ලේසි. Where were their bags? leave එකේ past participle එක left by them. වාක්‍යයේ තියෙන්නේ ළමයි අතීත කාලෙන් ඔයාලට පේනවා did කියලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් past tense. මම දාලා තියෙන්නේ past tense වල තමයි. හැබැයි passive voice. Is the cat chasing the mouse? Is the mouse being chased by the cat? ප්‍රශ්නාර්ථ ලකුණ අමතක කරන්න එපා. Have they asked the actress personal questions? Present perfect එකෙන් තියෙන්නේ. Has the actress being asked personal questions by them? ඔන්න ඔකයි උත්තරේ. ඔන්න ඔය විදියට ආවනම් හරි. හරියට සබ්ජෙක්ට් මම ඉතින් වෙන් කරන්න යන්නේ නැහැ ළමයි. මම හිතනවා ඔයගොල්ලෝ වෙන් කරලා ඇති කියලා. Can Mr. Jones teach English? Can English be taught by Mr. Jonas? ඔන්න ළමයි 6 වෙනි එක වෙනකන් උත්තර හදලා තියෙන්නේ. පේනවනේ දැන් හැදිච්ච විදිය. හරිද? ඔන්න වාක්‍ය වින්‍යාසයේ ළමයි 2 ඉඳලා 6 වෙනකන් හදලා තියෙනවා. ඔයාලට චෙක් කරගන්න පුළුවන් ඔයාගේ උත්තර හරියයි ඇයි වැරදුනේ ඇයි අනම් මනම් ඔක්කොම බලා ගන්න. හරි නේද? රයිට්. දැන් මම මේක මකනවා. ඊළඟට 7 වෙනි එකේ තියෙනවා are they going to feed the baby? present continuous තියෙන්නේ. ඔන්නෝමයි වාක්‍ය වින්‍යාසය හදන්න ඕන. Did Peter find the missing key? ප්‍රශ්න තියෙනවා අහන්න මම හදාගෙන යනවා. රයිට් ඔන්න 11 හදලා තිනවා. කාටද මන්ද කියවනේ 11 මොකක්ද අවුලක් තියනවා කියලා බලන්න. ඔන්න ළමයි උත්තර හදලා තිනවා 7 8 9 10 11 කියන ඔක්කොම හදලා තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් විතරක් අහන්න. නැත්නම් ඉතින් තේරෙනවනේ එකම විදියට යන්නේ කියලා වාක්‍ය එහෙම වෙලා තින්නේ. අනම් මනම් ඔක්කොම තේරෙන්න එපා. හරි. මෙතන බීන් කියලා එන්න ඕනේ ළමයි මේ වාක්‍යෙනේ. ඔන්න ඔහමයි එන්න ඕනේ. රයිට්. ඔන්න ඔහමයි ළමයි උත්තර ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න තිබ්බොත් ඒ මහන්න ඔන්න 11 වෙනකන් හදලා තියෙනවා වාක්‍යයක්. විසඳි එතකොට චනිත්මා එතකොට ඔය ඉන්න අය කවුද? ඔය ඉන්නවනේ ඉඳුවර සිතුම්. ඊළඟට බලන්න පුළුවන් වාක්‍ය වින්‍යාසය හැදිලා තියෙන හැටි, මාරු වෙලා තියෙන හැටි බලන්න පුළුවන් හොඳට. මේක ඉතින් අර ටිකක් කල් යනවා ඉතින් පුරුදු වෙන්න ඒක කරාම ඒක එච්චර අවුලක් වෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන එක තමයි ඉතින් හොඳම දේ.
right? Dolaha, can you show me your homework, please? ඔන්න 12 වෙනකන් හදලා ඉවරයි. මොඩල් verb එකක් තිබ්බේ 12. හරි. ඒක නැකුවා. 13 14 15. දැන් මේ 14 හොඳට බලන්න 14 මේ එකතු කරලා තියෙන්නේ මේ කොටස අපිට වැඩක් නැහැ. ඇත්ත වාක්‍ය තියෙන්නේ මෙතන. වාක්‍ය හදලා ඉවරයි. දැන් එකතු කරන්න. ආවුනේ ඔව්. මෙතන බීන් එන්න ඕන. පර්ෆෙක්ට් නේ. ඔන්න ළමයි උත්තර ටික ඔක්කොම දාලා තියෙන්නේ. ඉවර නම් මැසේජ් එකක් දාන්න. වාක්‍ය ටික ලියාගෙන ඉවර නම් ඔන්න ප්‍රශ්න හදන විදිය සම්පූර්ණයෙන්ම හැදුවා. සනලි හරියට තේරුණාද? චනිත්මා විසඳී තේරුම් නැත්තම් කියන්න ඊළඟ එකට යන්න ඕනේ ඉක්මන් කරන්න. වෙලාව නාස්ති කරන්න එපා. ඉක්මන් කරලා මැසේජ් එකක් දාන්න.
රයිට් කාටත් ප්‍රශ්නයක් නැහැ නේද? කට්ටියට හදා ගන්න පුළුවන් නේ. 13 වෙනි එකේ මොකද මිස් වෙලා තියෙන්නේ? මෙතනට හැස් එන්න. රයිට් ඔන්න මේක මැකුවා. දැන් ඔක්කොම ටික උගන්වලා ඉවරයි. දැන් එන්න ළමයි 10 වසරේ වැඩවලට එන්න 10 වසරේ තියෙනවා මෙන්න මෙහෙම දීලා මේ ටික ප්‍රසන්ට් කන්ටිනියුස් එකට දාන්න කියලා කියනවා. ඒක ඉවර කරන්න ළමයි ප්‍රසන්ට් කන්ටිනියුස් දැන් දන්නවනේ. මෙන්න මේ ටික ඔයාලට හදන්න පුළුවන් ප්‍රසන්ට් කන්ටිනියුස් වලට දාන්න පුළුවන් බලන්න පුළුවන්ද කියලා. ඒක ලේසි. ඊට පස්සේ මේ ටික ඔක්කොම උදාහරණ දිහා බලාගෙන ඒ ටිකත් ඔක්කොම ප්‍රසන්ට් කන්ටිනියුස් වලට දාන්න. ඊළඟට මේ වාක්‍ය ටික දාන්න ඕනේ ඇක්ටිව් වොයිස් එකට තියෙන්නේ පැසිව් වොයිස් එකෙන් ඔයා ඇක්ටිව් එකෙන් ලියන්න ඕනේ. රයිට් පටන් ගන්න බලන්න පළවෙනි අභ්‍යාස 3. මේ ඔක්කොම තියෙන්නේ ඕගලන්ගේ මේ 10 වසරේ පොතේ. ඊට පස්සේ 11 පොතේ වැඩවලට යන්න පුළුවන්. ඊට පස්සේ පාස් පේපර්ස් වලට යන්න පුළුවන් ටික ටික. රයිට් පටන් ගන්න බලන්න. ඉස්සලම් පටන් ගන්න මෙන්න මේ අභ්‍යාසය. මේ තියෙන්නේ පාස් කන්ටිනියුස් වලට සෝරි ප්‍රසන්ට් කන්ටිනියුස් වලට දාන්න කියලා කියන්නේ. පටන් ගන්න බලන්න. හරි ඉදුවර උත්තර දාලා දෙනවා. ඉදුවරේ උත්තර හරි ඉදුවර ඉස්සරහට යන්න. උත්තර ටික හරි වාගේ ෂේප් ඉස්සරහට යන්න ඇක්ටිවිටි වාට පේජ් නම්බර් 14 වලට යන්න පුළුවන්. ඉස්සරහට යන්න බලන්න.
හරි අපිට උත්තර කරලා තියෙනවා මේ වෙලාවේ මම ඔන්ලයින් චෙක් කරන්නේ නවිදුලාගේ උත්තර ටික බලමු නවිදුලා හරි රයිට් ඉස්සරහට යන් අනිත් එකේ උදාහරණයක් එහෙම දීලා තිනවා බලන්න පුළුවන් අභ්‍යාස තුනම ඉවර කරන් ඊට පස්සේ අපි ඒ තුන සාකච්ඡා කරමු
රයිට් අපි ආන්සර්ස් වලට යන ළමයි මම එතනින් අද නතර කරනවා. අපිට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා ළමයි මේ අනිත් අය පොඩ්ඩක් පුළුවන්ද කියලා කියන්න නවිදුලා මේ හැමදාම සවුන්දා මේ වෙලාවට පුළුවන්ද මොකද අපේ ඉඳුවරටයි අපේ සඳලිටයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඉරිදා පන්ති කරන එකේ හැමදාම සවුන්දට දාගත්තොත් පුළුවන් වෙයිද ප්‍රශ්නයක් නැති වෙයි නේද? මොකද මේ ඉරිදා කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සවුන්ද මොකක්ද තියෙන්නේ චනිත් මට මොකක්ද තියෙන ප්‍රශ්නේ? උදේ 5ට ක්ලාස් දාලා තියෙනවා ඉස්කෝල වලින්. උදේ 5ට ක්ලාස් දාන ඉස්කෝලයක් තියෙනවා අදහන්න වටිනවා. අම්මට උඩ හොඳ ඉස්කෝලයක් ඈ. ඒක ඇත්තටම හොඳ ඉස්කෝලයක් උදේ 5ට පන්ති දාලා උගන්වනවා කියන්නේ වටින ඉස්කෝලයක් ඈ. ඒතකොට අඟහරුවාදක් දාලාද? අඟහරුවාද බලන්නකො අඟහරුවාද පුළුවන්. කලින් කියන්න බෑ චනිත්ම අපරාධනේ. හැමදාම දාලා දෙනවා චනිත්ම ආට. හැමදාම තියෙනවද? හැමදාම 5 මාරි දන් තියෙනවද? ඉස්කෝලේ දාලා. පන්ති. හෙටක් තියෙනවද? අම්මට උඩ සතිය දවස් ඔක්කොම වල උදේ 5 මාරි ඉඳලා ක්ලාස් දාලා තියෙනවලු. රයිට්. එහෙම වුණොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට කරන්න බෑ. අපි එන ඉරිදටම ගමු. වෙන විකල්පයක් නැහැනේ. මොකද දැන් සමහර ළමයිට ක්ලාස් දාලානේ. දැන් අපිටත් ක්ලාස් එකක් දාගන්න බැරි තත්ත්වයක් තියෙන. ඉස්කෝලෙන් ඒගලන්ට හිතන වෙලාවල වලට පන්ති දානවා. ඉතින් එතකොට අපිට උගන්වන්න වෙන්නේ නැහැ ඉතින් ළමයිට. හැබැයි ඉස්කෝලෙන් ඉතින් බලන් ගියාම උගන්වන්න දෙයක්වත් නැහැ ඉතින්. ඒකත් ප්‍රශ්නයක් තමයි. ඒක විදියක හරි. කමක් නැහැ. එහෙනම් අපි අනිත් දවසේ කතා කරමු. අනිත් දවසේ සාකච්ඡා කරමු මේකේ උත්තර ටික ළමයි. මම ඔයාලට දැන්ටමත් එවලා තිනවා මේ පේපර්ස් ටික ඔක්කොම. පේපර්ස් ටික print out එකක් අනිවාර්යෙන් 25 වෙනිදා වෙද්දි ගහගෙන තියාගන්න. මේ නැත්තම් මං හෙට උදේ ක්ලාස් එකක් දාලා මේ ඉවර කරන්න හැදුවේ මේ ටික. එතකොට ඔයගලන්ට ඉවර වෙන හින්දා. ප්‍රශ්නයක් නැහැ. මේ එතන පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම වුණොත් එවිදි ඉරිදා උදේට අපි දාගමු වෙන කරන්න දෙයක් නැහැ. මොකද විකල්පයක් නැහැනේ. මම නැත්තම් සති දවසක් ගන්න සති දවස් 5ෙම පන්ති දාලා තියෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ඉතින් එන ඉරිදාටම සාමාන්‍ය විදිහට පන්ති කරගෙන යන්න වෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් පාඩම අවසන් කරලා තියෙන්නේ මේ සතියේ ඉස්කෝලේ ක්ලාස් නිවාඩු වෙසක් නිසා රයිට් ඕකේ. එහෙනම් අපි හෙට පන්තියක් දාගමු. ඒතකොට අපිට මේ මාසේ අපේ පන්ති 4 කවර් වෙනවා. අපි හෙට එකක් දාගමු එහෙනම් උදේ 5ට. මේ වගේම අපි හෙට පන්තියක් දාගමු. ඒතකොට අපිට ක්ලාසස් මේ 5 කවර් වෙනවනේ. ඒ හින්දා අපි හෙටත් ක්ලාස් එකක් දාගමු. ඒතකොට ආයෙ 30 වෙනිදා මොකද උදේට සාමාන්‍ය වහින එකක් නැහැ පාන්දරට ළමයි. ක්ලාස් එක කරන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි හෙටත් එකක් දාගමු. එතකොට ළමයි ආයෙ 30 වෙනිදාට පන්ති කරන්න ඕනේ නැහැ. ඒ සතිය ඔයගොල්ලන්ට නිවාඩු ගන්න පුළුවන්. මොකද දැන් මේ අද කරේ 23 කරගන්න බැරි වෙච්ච පන්ති අපි 2 කරා ක්ලාසස් 9 කරා 16 කරා 23 කරන්න බැරි වුණානේ. ඒක තමයි දැන් ඔය අද කරේ. අද ක්ලාස් එක විදියට ගත්තේ ඒක. එතකොට ඒ 24 ඊට පස්සේ ආයි 25 එකක් කරාම ළමයි අපි ඉවරයි පන්ති. අපේ හෙට ක්ලාස් එකක් තියෙනවා දාලා ඒට ආයෙ නම් කවන්නේ අපි ඉරිදර කරමු. හරි ප්‍රශ්නයක් නැහැ. ඉරිදර කරමු නම් ඉඳලා ගැටලුවක් නැහැ. නැත්තම් මං හෙට දාන්න බැලුවේ මේ ක්ලාස් එක. රයිට් ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් ඉරිදර කරමු. පැය එකමාරක් වගේ තමයි අපි ක්ලාස් එක කරන්නේ. පැයකට 5ටනේ පටන් ගත්තේ 6මාරයි පැය එකමාරක් වගේ තමයි මම ක්ලාසස් කරන්නේ. ඕන ක්ලාස් එකක් පැය එකමාරක් වගේ තමයි යන්නේ. පැය දෙකම මම කරන්නේ නැහැ. පොඩ්ඩක් අමාරුයි පැය දෙකම කරන්න. හරි. PDF වල PDF ටියුට් ටික ඔක්කොම දාන්නම්. ඔයාට මම රිවිසර් ඔයාව මම group එකට add කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඔයාට ඒක ගන්න පුළුවන් ළමයි. ඒ වගේම කවුද අපේ මේ රිවිසර් ඔයාට මේක මිස් වුණා නම් මේ පාඩම මම මේක රෙකෝඩින් එක දාන්නම්. ඔයාලා රෙකෝඩින් එක බලලා ගන්නත් පුළුවන්. මම ටියුට්ස් ඔක්කොම එවලා තියෙන්නේ. මම දැන් අනිත් අලුත් ටියුට් එකත් ඕගලන්ට දාන්නම්. ඒවත් ඔක්කොම print out එකක් එහෙම අරන් ලෑස්ති වෙන්න මම ටියුට් ටික ඔක්කොම දැන් ආයිත් දානවා ඈ. හරිද? ඒතකොට අපි ආයිත් හම්බෙන්නේ ළමයි 30 වෙනිදා. 30 වෙනිදා තමයි අපේ අන්තිම දවස් අපි එදා තමයි ආයි ක්ලාස් කරන්නේ. 5 ඉඳන් ක්ලාස් එක දාමු. අර උදේ කට්ටියට පන්තියක් කිව්වනේ නැත්තම් මං සතිය දවසක මට උදේ ඕනම සතිය දවසක මට දාගන්න පුළුවන්. අර ප්‍රශ්නේ තියෙන්නේ ඕගලන්ගේ වෙලාවල් එක්ක තමයි. හරි ඒතර තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. නැත්තම් මට මේ ක්ලාස් එක කරගන්න පුළුවන් එහෙම අවුලක් නැහැ. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අපි ලබන සතියේ හම්බෙමු ළමයි. මේ පාඩම් බොහෝ විට ඉවර වෙයි. ලබන සතියේ වෙද්දී අපිට ඉවර කරගන්න පුළුවන් මේ පාස් පේපර්ස් ටික මම අලුත් ටියුට් එකයි ප්‍රශ්න පත්‍ර ටිකයි ඔක්කොම දාන්නම් අලුත් පාඩමත් එක්ක හරි. එහෙනම් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි.